රයිට් අලුත් මාතෘකාවක් එනවා සංරක්ෂණය කන්සර්වේෂන් කියලා කියනවා. මොකද්ද මේ සංරක්ෂණය කියන්නේ? දැන් ශාක සංරක්ෂණය කරන්නත් පුළුවන්, සත්තු සංරක්ෂණය කරන්නත් පුළුවන්. දෙකෙන් ඕන එක. ඒ කියන්නේ ඕනම ජීවියෙක් සංරක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් අපි බයෝලජි ඉගෙන ගන්නේ ශාකවල සංරක්ෂණයයි සත්තුන්ගේ සංරක්ෂණයයි. මොකද්ද මේ? වචනේ ඇතුලේ තියෙනවා තේරුම. රක්ෂණයක්, ආරක්ෂාවක්. ඒ කියන්නේ දැන් අපි ආරක්ෂාවක් දෙන්නේ ඇයි? කාට හරි අපි ආරක්ෂාවක් දෙනවා නම් ඒකේ තේරුම එයාව වටිනවා. හොඳයි. ඒ කියන්නේ එයා එක්ක මිල අධික එකක්. එයාගේ මිල අධිකයි, එහෙම නැත්නම් එයාගේ වටිනාකම වැඩි. දැන් අපි රටකට ජනාධිපති කෙනෙක් යනකොට එයාව ආරක්ෂා කරනවා. ඇයි? ඇයි ඇත්තටම කියලා හිතෙනවා. නමුත් ඇත්තටම මිනිස්සයා වටිනවනේ. ඇයි? අර රට සමස්ත රටේ මිනිස්සු සියලු දෙනා නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා එයාව රකින්න. හරි? එතකොට සමහර ගායක ගායිකාවන් රකින්න. ඇයි? වටිනෝ. එතකොට වටිනාකම් වැඩි වෙනවා පුතේ ක්‍රම දෙකකට. එකක් තමයි එයාව මිල කරන්න පුළුවන්. දැන් ශාකයක් අපි ගමු ලෝකේ මිල අධිකම ශාක විශේෂයක්. එයා අඩු නැති වෙන්න පුළුවන් ලෝකේ. දුර්ලභ නොවෙන්න පුළුවන්. ඉන්නව වෙන්න පුළුවන් සුලභව. එයා වඳ වීමේ යාමේ තර්ජනයකට ලක් වෙලා නැහැ වෙන්න පුළුවන්. හැබැයි මිල අධිකයි. රකින්න. හැබැයි විශේෂයෙන්ම සංරක්ෂණය කියන වචනේ පාවිච්චි කරන්නේ වේගෙන් වඳ වෙලා යනවනම්. දැන් වඳ වෙනවා කිව්වහම හිතන්න එපා මේ දරුවන් බිහි කිරීමේ හැකියාව නැහැ වගේ කතන්දරයක් නෙමෙයි. වඳ වෙනවා කියන එක හැම වෙලෙම ඒක නෙමෙයි වෙන්නේ. හරි? වඳ වෙනවා කියන්නේ ලෝකයෙන් තුරන් වීමේ අවදානමක් තියෙනවා. දැන් චීනයේ යෝධ පැන්ඩා ලෝකේ තුරන් වීමේ යාමේ අවදානමට අතිශයින්ම ලක් වෙලා ඉන්න කෙනා. එතන එයාව සංරක්ෂණය කරනවා. ඒ වගේ සංරක්ෂණය කියන්නේ එහෙම එකක්. මේක කරන්නේ කවුද? මිනිසුන් විසින්. සංරක්ෂණය කරන්නේ වෙනත් සත්තු. පැන්ඩාව රකින්නවා නරියෙක් ඇවිත්. එහෙම නෙමෙයි. මිනිසුන් විසින් තමයි වැඩේ කරන්නේ. මොනවා හරි ක්‍රමෝපායන් පාවිච්චි කරලා අදාළ ජීවි විශේෂ එක්ක සතෙක් වේවා ශාකයක් වේවා රකින්නවා. කොහොමද රකින්නේ? ක්‍රම දෙකකට රකින්න පුළුවන්. එකක් තමයි අපි හිතමු දැන් මේ ජීවි විශේෂ හෝ මේ වටිනා ප්‍රදේශය අපි හිතමු කැලෑවක්. ඒ කැලෑව ඇතුලේ දුර්ලභ ජීවි විශේෂ ඉන්නවා ගණනාවක්. ශාක වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්. මේගොල්ලෝ මේ කැලෑවේ ජීවත් වෙනකොට අපි හිතමු දැන් මේකේ අපේ රටේ නම් අලි ඉන්නවා. අලි වේගෙන් ගහනේ අඩු වීගෙන යන්නේ. අපිට පුළුවන් මේකේ ෂේප් එකේ මේ ඉන්න කැලෑව වටේ වැටක් ගහලා මේක නම් කරනවා රක්ෂිත වනාන්තරයක් කියලා. එක්කෝ අබේ භූමියක්, එක්කෝ වනෝද්‍යානයක්, මොකක් හරි කෙහෙල් මලක් දාලා මේක ආරක්ෂිතයි, ඇතුල් වීම තහනම්, එක්කෝ 6ට පස්සේ එන්න බෑ මොනවා හරි කියලා මේක මිනිස්සුන්ගේ අර ඌමනාවට වඩා මිනිස්සුත් එක්ක තියෙන ඉන්ටරැක්ට් එක සීමා කරනවා. හරි? එක්කෝ ඒ කැලෑවෙන් දර කපන්න තහනම්, ගස් කපන්න බෑ, උගුල්ලන්න තහනම්, සත්තු මරන්න තහනම්, එහෙම තහනම් කරනවා. අම්මට සිරි මෙන්න පොරක් පව්වදා ගිහලා හේනක් දාලා. දැන් ඉන්නවා පැලක. පොලිසියට ගෙනියනවා බොහෝ විට. ගංජා හේනක් දාලා. පොලිසියට ගෙනියනවා බොහෝ විට. ඊළඟට අපි හිතමු දඩේ මේ ගිහිල්ලා. ඉවරයි. එතකොට නීති මාර්ගයෙන් කටයුතු කළ හැකියි. එතකොට මේ පරිසරය ආරක්ෂිතයි, අනවශ්‍ය මිනිස් අතපෙවීම බෑ. හැබැයි මිනිස්සු යන්නෙම නැද්ද? යනවා දැන්. පරිසර විද්‍යාඥයෝ යනවා. ඊට අමතරව වනජීවී නිලධාරීන් යනවා. ගිහිල්ලා මොනිටර් කරනවා. දැන් මේ සත්තු වේගෙන් මැරෙන වෛරසයක් ඇවිල්ලා. එතකොට සත්තු වේගෙන් මැරිගෙන යනවනේ. ඒතර මේවා මොනිටර් කරනවා. ඒ වගේ මේ මොනිටරින් තියෙනවා. හැබැයි අර අනිත් අයට ඇතුල් වීම යම් විදියකට සීමා කරනවා. මිනිසුන්ට යන්න පුළුවන්, නරඹන්න පුළුවන් එහෙම අවකාශයක් දෙනවා. හැබැයි දැන් ඔය සිංහරාජ හිමත් තියෙනවා නොඉඳුල් කැලෑව කියලා එක. ඒකට මිනිසුන්ට යන්න බෑ. අනිත් ප්‍රදේශයට ගිහිල්ලා බලලා එන්න පුළුවන් ඕන නම්. යම් දැනුමක් ගන්න, පොඩි අයිඩියා එකක් ගන්න. හරි? මෙන්න මේ වගේ සත්තු ඉන්න තැනම වටේට වැටක් ගහලා ආරක්ෂා කරනකොට අපි කියනවා in situ conservation. ඒ කියන්නේ ස්ථානීය සංරක්ෂණය. ඉන්න තැනම in situ. එහෙම හිතා ගන්නකො. දැන් අපි හිතමු මෙහෙම වැටක් ගහලා ආරක්ෂා කරන්න අමාරුයි. මොකද මේ සත්තුන්ට මේ ප්‍රදේශයේ ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන් අපි වෙන තැනකට අරගෙන යනවා. අපි කියන්නේ සත්වෝද්‍යාන කියලා, සත්තුවත්ත. අරගෙන ගිහිල්ලා එතන මේ සතාව ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඒ ස්ථානයෙන් බැහැරව අපි කියනවා ex situ conservation. එළියේ විතන් සංරක්ෂණය දෙකයි.
ස්ථානීය සංරක්ෂණය තැනම තියලා සංරක්ෂණය කරනවා. ඒකෙන් එළියට එකගෙන ගිහිල්ලා විතැන් සංරක්ෂණය. දෙකයි. සංරක්ෂණීය ආකාර දෙක මතක තියාගන්න. ඕකෙන් අති සාර්ථකම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ හැම අතින්ම හොඳ සංරක්ෂණයක් වෙන්නේ ස්ථානීය එක. හේතුව දැන් විතැන් සංරක්ෂණයත් කරන්නම දෙයක් නැත්තම් කරන්න වෙනවා. හැබැයි මම කියන්නේ සියලු අතින් සාර්ථක ස්ථානීය සංරක්ෂණය. ඇයි? සත්තු කැමති ඒ තමන්ගේ ජීවිත ගෙනාපු තැනම ඉන්න. අදාළ වාසස්ථානයේ ඉන්න. තමන් ඉපදුණු භූමියේ ඉන්න. ඒගොල්ලන්ට ඒක හුරුයි. අමුතුවෙන් ආයේ තැනකට හැඩ ගැහෙන්න ඕනේ නැහැ. මට හොඳට මතකයි මම පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මලිය දේවියට යනවා. මලිය දේවියට යනකොට මට හරි දුකයි අර කලින් ඉස්කෝලේ දාලා යන්න. මං ගියේ නාරමල මහාවිද්‍යාලය කියලා. මහාවිද්‍යාලේ ඉඳන් මම මලිය දේවියට යනකොට මට දුකයි දැන් දාලා යන්න. ගිහිල්ලා මලිය දේවියට ගිහිල්ලත් යම් කාලයක් මට සිද්ධ වුණා ටිකක් අරකට හැඩ ගැහෙන්න. අලුත් යාළුවෝ, අලුත් ගොඩනැගිලි, අලුත් ගුරුවරු ටික කාලයක් නිකන් බොහොම සාංකාවෙන් වගේ ගෙවෙනවා. මිනිස්සු වෙච්ච අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් සත්තුන්ට කොහොමද? ඉතින් සත්තුන්ට එහෙම මොලයක් නැහැනේ. මිනිස්සුන්ට වගේ. ඒ නිසා සත්තු කැමති හිතපු තැනම ඉන්න. දැන් සමහර සත්තු ඉන්නවා මේගොල්ලෝ එලිමහනේ ප්‍රජනනය කරන්නේ. ප්‍රජනන කටයුතු බොහොම හැංගිලා හරිම මේ බොහොම සාර ගර්භ විදිහට තමයි වැඩේ යන්නේ. ප්‍රජනන කටයුත්ත කවුරුත් දකින්නට කැමති නැහැ. හරි අනිත් සතර කතාන මේ එනවා යන්න මේ ඇතුළට ගියා. ඔය බින්ගයක් අස්සට ගල් ගුහාවක් ඇතුළට කොහේ හරි පඳුරක් ඇතුළට එහෙම යනවා. එලිමහනේ කරන්නේ. දැන් වැඩේ තියෙන සත්වෝද්‍යානයකට මේක දැම්මම ටිකට් අරන් මිනිස්සුත් ඉන්නවා. ඒ අස්සේ කොහොමවත් කැමති වෙන්නේ හිතෙන්නේ නැහැ සත්තුන්ට. මම දන්නේ සත්තු මට කිව්වේ නෑ මේක. නමුත් ඕක තමයි ඒ සත්තුන්ගේ behavioral changes වල ඒ පටන් ගන්න තැන්. හැසිරීමේ වෙනස්කම්. මොකද natural habitats වලින් ඒගොල්ලන් අයින් කළාම ඒගොල්ලන්ගේ අර ඒගොල්ලෝ සාමාන්‍ය ජීවතුන් රටාව යම් විදිහකට වෙනස් වෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට ප්‍රජනන රටාව වෙනස් වෙන්න පුළුවන්. කෑම බීම වෙනස් වෙන්න පුළුවන්. කන්නේ නැහැ සමහර සත්තු. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අර ස්ථානීය සංරක්ෂණය වටිනවා. ඉතින් ඒ නිසා ලෝකේ දියුණු රටවල් වල ළමයි දැන් සත්වෝද්‍යානයේම හදද්දී විශාල ඉඩක් පාවිච්චි කරනවා. ඒ ඉඩේ අර ඒ සතා කැමති වටපිටාව හදනවා. දැන් කොටියෙක් ගෙනල්ලා සංරක්ෂණය කරනවා නම් එක්කෝ එයාව සත්වෝද්‍යානයට ගෙනල්ලා නම් ඒ කොටියා ඉන්න කැමති වටපිටාව හදන ලොකු ඒරියා එකක්. දැන් අපේ සත්වෝද්‍යානයකට ගියාම දැන් උදාහරණයක් දෙහිවල සත්වෝද්‍යානයට ගියාම ඒ සත්වෝද්‍යානයේ තියෙන පුංචි කූඩු. ඉතින් එතකොට ඒක ඇත්තට මේ සතාගේ අයිතියට කරන බරපතල අපරාධයක්. මම මේ කියන්නේ කවුරුත් මේකට වග කියන්න ඕන මේවාට මේ එක එකනට වග උත්තර කරුව වෙන්න ඕන කියලා කතාව නෙමෙයි. මේ කවුරු හරි මැදිහත් වීමෙන් මේක වෙනස් කරන්න ඕන. මොකද ලෝකේ දැන් තියෙන දියුණු ක්‍රමවේදය තමයි අදාළ සතාගේ ස්වභාවික වාසස්ථානයට සමීප වෙන විදිහට යමක් හදනවා. හදලා මිනිස්සුන්ව ගෙනියනවා දාගෙන ලොරියක දාගෙන කූඩුවක් වගේ හදාගෙන දැන් මිනිස්සු තමයි කූඩු වෙලා ඉන්නේ. සත්තු නිදහසේ ඉන්නවා. කොටිම සත්තු මිනිසුන්ව බලනවා. සෆාරි කියන්නේ ඒක තමයි දියුණු ක්‍රමවේදය. ඒකෙදී අර සතාගේ අර ස්වභාවිකත්වයට හානියක් වෙන්නේ නැහැ. ස්වභාවිකත්වයට හානි වුණාම ඕනම කෙනෙක්ගේ ස්වභාවිකත්වයට මිනිස්සුන්ටත් පොදුයි. සත්තුන්ටත් පොදුයි. ස්වභාවිකත්වයට හානි වුණාම ස්වභාවික හැසිරීම වෙනස් වෙලා යනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් ඔය සිංහයින් එහෙම කොටියෝ සිංහයෝ ඔක්කොම බලල් පවුලට අයිති කට්ටිය. සිංහයාගේ අර කේසර ටික ෂේව් කරලා ගන්නකො. තඩි බලලෙක් මැවෙයි. එතකොට මේ අය කැමති දඩයමේ ගිහින් දුවලා ගිහින් ගොදුර අල්ලලා මරලා එහෙම කණ්ඩ තමයි හැඩ ගැහිලා ඉන්නේ. ඒකට ඒගොල්ලන්ගේ පාද හරි ශක්තිමත්. ඔය සිංහෙන්ගේ පාපහර හරි වේගවත්. හරිම ශක්තිමත්. සිංහෙක් උදරව දැකලා තියෙනවා නම් මේ වැඩුණු සිංහෙක් හරි ලොකුයි. ඒ සිංහෙක්ගේ පාපහරක් මිනිහෙක්ගේ ඔලු කටුව කුඩු වෙන්න තරම් ප්‍රබලයි. සාමාන්‍යයෙන් අපි බිත්තරයකට ගහනවා වගේ. හරියට ගහුවොත්. හරි? එතකොට මේගොල්ලන්ට හරි ලොකු හයියක් තියෙනවා දුවන්න ඕන. දුවලා ඒක තමයි ඒගොල්ලන්ගේ හැටි. එතකොට සත්තුවත් මොකද වෙන්නේ? සිංහයා එකතන ඉන්නවා. සේවකයා දුවගෙන ඇවිල්ලා මස් ටික දාලා යනවා. ඉතින් සිංහයා නුමක් එහෙම ඇරලා මස් ටික කනවා. එතකොට මේගොල්ලන්ගේ ස්වභාවිකත්වය මොකද වෙන්නේ? වෙනස් වෙලා යනවා. එක රෙජිමෙන්තුවක් තිබ්බා.
ඒ රෙජිමේන්තුවේ නිල ලාංඡන විදිහට ඉන්නේ සිංහයා. හරි? එතකොට මේ රෙජිමේන්තුව තමන්ගේ රෙජිමේන්තුවේ බලය විදහා දක්වන්න ඒ ගැඹීරත්වය පෙන්වන්න තියන් ඉඳලා තියෙනවා සිංහයෙක්. ඒ සිංහට හොඳට සලකලා තියෙනවා. ඉතින් අර වැඩේ තියෙන්නේ අර ස්වභාවික වාසස්ථානයේ නෙමෙයිනේ ඉතින්. මෙයාට යම් ඉඩක් වෙන් කරලා තියන් ඉඳලා තියෙනවා. මට සිරි දවසක කූඩුවේ දොර ඇරිලා. සිංහයා නැහැ මිසින්. දැන් මුළු රෙජිමේන්තුවම කලබල වුණා. මලකෙලියයි දැන් ත්‍රස්තවාදියෙක් ගැහුවා වගේ නෙමෙයි සිංහෙක් ගහද්දී ඇවිල්ලා. හැමෝම සීසීකට සිංහයා හොයනවා. කොයි ලෝකෙද දන්නේ නැහැ. දැන් හොය යනකොට බල්ල බුරනවා ඇහෙනවා. ළඟට ගිහිල්ලා බලනකොට සිංහයා ඉන්නවා කාණු කැටයක් අස්සේ හැංගිලා. බල්ලන්ට බයයි. බල්ල බුරනවා. කාදයක් කොමේ. අර පේනවද වලට මේක වෙනස් වෙලා. දැන් මේකේ සාමාන්‍ය කැලේක වුණා නම් මොකද බල්ලෙක් හොයා ගන්නවත් හම්බෙන්නේ නැහැ සිංහෙක් ළඟ. සමහරට මුලින් බල්ලොත් බය වෙන්නේ නැති පස්සේ සිංහයා නිකන් නෝන්ජල් වගේ තේරිලා හින්දා බල්ලෝ පටන් ගන්නවා සිංහයා වගේ වෙන්න. සිංහයා බල්ල වගේ දුවනවා. කාණු කැටයක් අස්සේ. පස්සේ අනේ බල්ලෝ ටික පන්නලා සිංහයා ගොඩ අරගෙන ආයෙම කූඩුවට දාලා තිනවා. පේනවද ළමයි? අර උන්ගේ තියෙන දේ ඒ තියෙන ගැඹීරත්වය උන්ගේ තියෙන අර ඒ හැඩ ගැහිලා තියෙන ස්වභාවිකත්වය සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා. ඒ සතාව ඒ ඉන්න පරිසරයෙන් අයින් කළා වෙන કૃතිම පරිසරයකට දැම්ම ගමන්. ඕක හැමෝටම පොදුයි ඈ මිනිසුන්ටත් පොදුයි. ඊළඟට තව විස්තරයක් වල දන්නවද? දැන් ඔය අලියැත්තු සම්බන්ධව තියෙන ලස්සන කතාවක්. දැන් ඔය පෙරහැරේ අලිය ගෙනියනකොට දැන් අපි කියනවානේ අපිට ඉන්නවා කැප්ටිව් එලිෆන්ට්ස්. ඒ කියන්නේ හීලෑ අලියැතුන්. අපිට ඉන්නවා හීලෑ අලියතුන් කියලා ප්‍රභේදයක් වෙනම. තව ඉන්නවා මේ කැලේ ඉන්න අලි. හීලෑ නෑ උන්. එතකොට උන් මේ පුංචි කාලේ අරගෙන හීලෑ කරලා හදන්න ඕන. එහෙමයි අලියතුන් මේ ඒ කොටස් දෙකට බෙදෙන්නේ. එතකොට හීලෑ අලියතුන් පුංචි කාලේ ඉඳන් හැදෙනකොට මේගොල්ලන්ට දාලා තිනවා දන්වැලක්. පොඩි අලියට දාලා තිනවා දන්වැලක්. ඉතින් අලියා මෙහෙම යන්නේ පොඩ්ඩයි අඩිය තියන්නේ. ඇයි? අර දන්වැලේ සීමාවෙන් එහාට උට ගන්න බෑ. ඇත්තටම උට හයිය නෑ. දන්වැල කැඩෙන්න හයිය නෑ. හැබැයි ළමයි ඔයාලා හිතනවද මහා දැවැන්ත වැඩුණු අලියෙක් කෙලින්ම ගස් පෙරලනවා. මහා රූස ගස් ඇද්ද පෙරළුවා. කිතුල් කොට මෙහෙම කකුල තියලා ඉරලා ගන්නේ. එච්චර හයියක් තියෙන අලින්ට අර දන්වැලක් මෙහෙම හයියෙන් ගැහුවොත් කඩන්න බෑ කියලා. ඔයාලා හිතනවද එහෙම? කඩන්න පුළුවන්. දන්වැල් ක්ලේසියෙන් කඩන්න පුළුවන් වැඩුණු අලියෙකුට. ඉතින් ඇයි උන් කඩන්නේ නැත්තේ? පුංචි කාලේ ඉඳන් දන්වැල දාලා තියෙනකොට අලියා හිතන්නේම දැන් අලියට පුංචි කාලේ මේ දන්වැල කඩා ගන්න බෑනේ. ඒතර පුංචි කාලේ ඉඳන් මූට දෙනවා පණිවිඩයක්. ඔබ අලියෙක් තමයි. හැබැයි දන්වැල කඩන්න බෑ ඔබට. මතක තියාගනින් මෝඩ අලියා කියලා දෙනවා පොඩි සිග්නල් එකක් මූට. ඒ මොකද පුංචි කාලේ ඉඳන් මේක කී ඉන්නකොට දැන් බුද්ධිය මෙහෙවන්නත් අමාරුයි. ඉතින් තේරෙන්නේ පොඩ්ඩයි. ටික වැඩෙන්න මූ උගේ හිතටම ගන්නව අදහසක් මට මේ දන්වැල කියන්නේ කඩන්න පුළුවන් එකක් නෙවෙයි. තේරුණාද මේගොල්ලෝ හිතන පතන විදිය වෙනස් වුණ විදිය? වර්ධනය වීමත් එක්කම අර හැඟීම අයින් කරගන්න විදියක් නැහැ. මොකද පුංචි කාලේ ඉඳන් හැදුනේ එහෙම. ඉතින් මේ අලියා දැවැන්තව වර්ධනය වෙලා ලොකු අලියෙක් වුණත් අර දන්වැලට කීකරු වෙනවා. පුදුම වැඩක්. ඉතින් මේ අලියට තේරුම් කරලා දෙන්න විදියකුත් නැහැ. ඉතින් තේරුම් කරන්න මොකද අලි භාෂාව දන්න එකක් ඒ. ඒ නිසා උ ජීවිත කාලේ මෙහෙම ගෙවනවා. ඒ නිසා මතක තියාගන්න මේ සත්තුන්ගේ ජීවිත වලින් අපිට යමක් ගන්න පුළුවන් මේ කාරණේ කියද්දිත් මට මතක් වුණේ. ඔය පුංචි කාලේ ඉඳන් ළමයින්ට කියනවා ඔබ බූරුවා, ඔබ ගොනා, ඔබ කම්මැලියා, කුසීතයා, පිස්සා. මේක නිතර පුංචි කාලේ ඉඳන් දෙනකොට මේවා රොන් මඩ වගේ තැම්පත් වෙන ඔළුව වලට. ඒ නිසා කවුරුත් දරුවන්ට ලේබල් ඇලවීම සුදුසු නැහැ. දරුවෝ කියන්නේ ලේබල් අලවන්න සුදුසු අය නෙමෙයි. දැන් එහෙම ලේබල් ඇලවිලා ඇති දරුවෝ ඇති. මේ ලේබල් ඇලවිලා තියෙන්නේ බූරුවා. ඔව් මම බූරුවා. ළමයිනොත් හිතාගෙන ඉන්නේ. බැනලා කම්මැලියා බැනලා ලේබල් යලවන හරියට හරි කම්මැලියා. ඔව් මං කම්මැලියා. මට කම්මැලි මං කම්මැලි නේ මචං. ළමයිනොත් ඒ ලේබලේ දැන් කැමැත්තෙන් අලවගෙන හරියට අර අලියා වගේ. අර සිංහයා වගේ. ජීවත් වුණේ ඒ පරිසරයේ. ඉතින් හිතනවා දැන් මං සිංහෙක් නෙමෙයි යන්නේ ආයුබෝවන්ට මම බල්ලටත් අන්තයි වගේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් බල්ලෝ බුරනවා සිංහයා බය වෙනවා.
අපරාධයක් මේ. අපරාධයක්. අර ස්ථානීය සංරක්ෂණයේ නැති ප්‍රශ්නේ. තේරුණාද? කැලේ ඉන්න අලින්ට දඟල් දාන්න යන්නේ නැහැ නේ කවුරුත්. කැලේ ඉන්න සිංහයන්ට සීමා දාන්න යන්නේ නැහැ නේ කවුරුත්. ඉතින් ඔය දරුවෝ හිතන්න පතන්න ඕන මේ කැලේ ඉන්න සිංහයා වගේ. කැලේ ඉන්න අලියා වගේ. තිරිසන් විදියට හිතන්න කියනවා නෙමෙයි. නිදහස්ව. නිදහස්ව හිතන්න හැම කෙනෙකුටම පිහිටන මොන හරි දෙයක් තියෙනවා. ඒ පිහිටන දේ තමයි ගන්න ඕන. පිහිටන දක්ෂතාවය ගන්න ඕන. ඒ දක්ෂතාවයට ඔය දරුවෝ ප්‍රවීණයි. හොඳට මතක තියාගන්න. ප්‍රවීණත්වය කියලා කියන්නේ ගොඩක්ම වෙලාවට මිනිස්සු හිතන්නේ මේ වයසත් එක්ක එන එකක් කියලා. වයස එක්ක ඉන්නේ ජ්‍යෙෂ්ඨත්වය. යම් දෙයක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් අඩු වයසක කෙනෙක්ට. ප්‍රවීණත්වය කියලා කියන්නේ යම් දෙයක් තුල Tamanට මනාකොට පිහිටන හැකියාවට. එක විෂයක් වෙන්න පුළුවන්, එක කලාවක් වෙන්න පුළුවන්, එක වෘත්තියක් වෙන්න පුළුවන්. ඒ තුල මනාව හැකියාවක් පිහිටනවා නම් ඒ කෙනා අඩු වයසක වුණත් ප්‍රවීණයෙක්. වයස වැඩි ජ්‍යෙෂ්ඨයෙක් වුණත්, වයසින් ජ්‍යෙෂ්ඨයෙක් වුණත් තමන්ට කලාව තුල හෝ විෂය තුල හෝ වෘත්තිය තුල හෝ මනා හැකියාවක් නැත්නම් එයා ප්‍රවීණයෙක් නෙමෙයි. ඒ නිසා ඔය දරුවෝ මතක තියාගන්න ඒක. ඔයාලා හොයන්න ඕනේ. දැන් ඔයාලා මේ පාඩම් කරන්න බැයි නම්. හරි? ගණන් හදන්න පුළුවන් ඇති විෂයක හොඳට. ඒ ගණන් හදන්න පුළුවන් විෂය හොඳට වර්ධනය කරගන්න. ඒතර යම් විදිහකට පාඩම් කරන්න තියෙන විෂයේ තුල යම් ලකුණක් අඩු වුණත් ඒක මේකෙන් රිකවර් කරන්න පුළුවන්. හරි? කොහේ හරි පැත්තක් ඇති Tamanට පුළුවන්. ඒක හොඳට හුරු වෙන්න. අනිත් එක තමයි මේ අපේ ජාතියටත් උනේ අර සිංහයාට වෙච්ච වැඩි. රෙජිමේන්තුවේ සිංහයාට වෙච්ච වැඩි. එක බොහෝ මෝඩ රාමු. ඒ කියන්නේ මේ ලෝකේ අනිත් රටවල් වල සංස්කෘතියෙන් ලෝකේ අනිත් රටවල් වල සිද්ධ වෙන දේවල් ඒවා ඒ විදිහට මේ රටට මේ ආදේශ කරන්න බෑ. මේක වෙනම සංස්කෘතියක් තියෙන වෙනමම රටක්. ඒතර අර රටවල් දියුණු හෝ නොදියුණු රටවල් වේවා ඒ වගේ දේවල් මේකට බද්ධ කරන්න යනකොට පරිසං වෙන්න වෙනවා. එහෙම එකපාරට කරන්න බෑ. හැබැයි එක එක රටවල් වලින් ගත්තු මෝඩ රාමු සහගත චින්තන ඇතුළේදී අපේ අයට උනේ හරියට අර ස්ථානීය සංරක්ෂණය නෙමේ විතන් සංරක්ෂණය වගේ. සිංහයාගේ විතන් සංරක්ෂණය වගේ. තිබ්බ තේජස නැති වෙලා ගියා. ඒ නිසා මට කියන්න තියෙන විශේෂම දේ තමයි පන්තිවල දරුවන්ට හෝ දෙමව්පියන්ට පවා හැම කෙනෙකුටම කියන්න තියෙන දේ තමයි තමන්ගේ ඇත්තම ශක්තිය ගැන විශ්වාසය තියන්න. දැන් අර අලියට කියන්න පුළුවන් නම් අපිට ඔබට ඊට වඩා ශක්තිය තියෙනවා කියලා උවේ දන්වැල් කඩාගෙන නිදහස් වෙනවා. ඒ නිසා තමන්ගේ ඇතුලේ ඇත්තටම අභ්‍යන්තරිකව මහා ලොකු විභවයක් ලොකු ශක්තියක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ කෙනාව විශ්වාස කරන්න. තමන්ගේ ඇතුලේ ඉන්න දුබලයට නිතර කූද්ද පණිවිඩ කියන්න එපා. ඕනම කෙනෙක්ගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. ප්‍රබලයෙක් සහ දුබලයෙක්. ඔයගොල්ලෝ හැමතිස්සෙම දෙන පණිවිඩය දෙන්නේ අර දුබලයට නම්. ඌ දුබල උත්තර තමයි දෙන්නේ. දැන් උදාහරණයක් ගමු නිකන් මොකක් හරි අභියෝගයක් ආපු වෙලාවක බයෙන් ගිහිල්ලා අර දුබලයා ඇහැරවනවා. මේ මචං කරන්න පුළුවන් වේද බම් මේක? ඒ කාලේ ඉඳන් බැරි වුණා පුළුවන් වේද? දැන් දුබලයා කියනවා බැරි වෙයි වගේ බං. එතනින්ම ෆේල්. ප්‍රබලයට දෙන්න chance එක. ප්‍රබලයව අවදි කරන්න ප්‍රබලයට ගිහිල්ලා කියන්න මචං අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. මොකද බං කරන්නේ? කලින් ඒවා ෆේල් වුණා වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබ ශක්තිමත් මිනිහෙක්. ඔබට නැගිටින්න පුළුවන්. try කරලා බලපන්. මතක තියාගන්න. රිස්ක් එකක් ගන්න එකත් අභියෝගයක් තමයි. රිස්ක් එකක් ගන්න එක දියුණුවේ ලක්ෂණයක්. එනිසා ඔය දරුවෝ විභාග ලියනවා කියන්නේ මේ සැරේ මේ මෙච්චර මේ කොවිඩ් කතන්දර මැද්දේ රිස්ක් එකක් ගන්න එක බය නැතුව. අභියෝගේ Tamanට පුළුවන් විදිහට දිනලා පෙන්නන්න. අනිත් අයට ඕන විදිහට නෙමෙයි. Tamanට පුළුවන් විදිහට. Tamanට පුළුවන් විදිහට උත්සාහ කරලා මැද හරියේ රිසල්ට් එකක් ආවත් සතුටක් තියෙනවා හිතේ. ඇයි? මං උත්සාහ කළා. මට ආවේ මේක. කමක් නැහැ. මං උත්සාහ කළානේ. ගොඩක් ළමයි විභාගයෙන් පස්සේ දුක් වෙන්නේ ඇයි? මට උත්සාහ කරන්න තිබ්බා කියලා හිතෙන්නේ. ආන්නර දුබලයට පණිවිඩ දුන්න අය මට උත්සාහ කරන්න තිබ්බා අපරාධේ පසුතැවෙනවා. සමහරට අපි හිතමු B3ක් ඇවිත් ළමයි දෙන්නෙකුට. එක ළමයෙක් සතුටින් ඉන්නවා. මං උත්සාහ කළා. අවංකව මං පාඩම් කළා. මට හිමි ප්‍රතිඵලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මගේ කැපැසිටි එකට හරියන ප්‍රතිඵලය. මට සතුටුයි. තව B3ක් ඇවිල්ලා ළමයෙකුට. B3මයි.
ඒ ළමයා දුකෙන් ඉන්නවා. මට තව පාඩම් කරන්න දෙන්න. මම දන්නවා මං කරේ නෑ. මතක තියාගන්න මේ දෙන්න පණිවිඩ දීලා තියෙන දෙන්නෙකුට. හරි? එක්කෙනෙක් දුබලයට පණිවිඩ දීලා දැන් පසුතැවෙනවා. අනිත් කෙනා ප්‍රබලයට පණිවිඩ දීලා දැන් සතුටු වෙනවා. ඒ නිසා නිතරම තමන්ගේ ඇතුලේ ඉන්න ප්‍රබල මනුස්සයා විශ්වාස කරලා එයාට පණිවිඩ දීලා සතුටින් ඉන්න පුරුදු වෙන්න. හරි? එතන මම පුතලා කවදා හරි ලෝකෙදිනයි තමන්ගේ රටේ තමන්ට උමනා තැන හදාගනි තමන්ට උපකාර කරව මිනිසුන්ට සලකලා ලස්සන මිනිසෙක් වෙයි. තව මොනවද?